සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම. ඔයගොල්ලෝ මේක තුලා ඉන්නේ NSG Online Academy එකෙන් කියන Data Structures and Algorithm video series එකේ තුන්වෙනි වීඩියෝ එකත් එක්ක. අද අපි කතා කරනවා link list ගැන. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අපි කලින් වීඩියෝ වල data structures and algorithm වල basic ටික කතා කරා. ඒ කියන්නේ introduction එක. ඒ වගේම අපි array data structure කියන කතා කරලා තියෙනවා දෙවෙනි වීඩියෝ එකේ. අපි තුන්වෙනි වීඩියෝ එක පටන් ගන්න දන්නේ linked list කියන්නේ මොකක්ද කියලා කතා කරා. linked list ගැන පොඩි idea එකක් අපි introduction එකේ ගත්තා. ඉතින් එහාට ගිහලා අපි දැන් කතා කරනවා linked list එක කියන්නේ මොකක්ද කියලා. හරි අපි බලමු linked list එක කියන්නේ මොකක්ද කියලා. මේ වගේ රූප සටහනේ පේනවා වගේ මෙන්න මේ වගේ දිග කොටුවක් එකක් තියෙනවා. මේක එක පැත්තකට ලොකු වර්ගඵලයකුයි එතනින් එහා පැත්තේ පොඩි කෑල්ලකට පොඩි වර්ගඵලයකුයි තියෙනවා. මේ ලොකු වර්ගඵලය කියන එකට අපි කියනවා data එක කියලා. අපි data එක store කරන්නේ මෙතනින්. අර පොඩි වර්ගඵලයක් තියෙන්නේ. ඒකට අපි කියනවා ඒකේ තියෙන address එක. මේ data එකේ තියෙන address එක තමයි එතන තියෙන්නේ. ඒ කියන්නේ data එකක තියෙන address එක කියන්නේ ඊළඟ data එක. මේ data එකට සම්බන්ධ වෙන ඊළඟ data එක තියෙන address එක තමයි මෙතෙන්දී දාන්නේ. ඒ කියන්නේ මෙහෙම දෙයක්. මේ node දෙක ගන්න මේ වගේ කොටුවකට අපි කියනවා node එකක් කියලා. ඒ කියන්නේ මේ data එකකුයි මේ address එකකුයි සම්බන්ධ වෙලා තියෙන මේ කොටුවට අපි කියන node එකක් කියලා. මේ node එක මේ node දෙක ගත්තොත් එම මේ node ඔයාලට දැන් රූප සටහන ආකාරයට පෙනෙයි. මම මේකට දානවා memory address එකක්. මොකද ඊළඟ node එක පළවෙනියට තියෙන node එකේ අර address bar එකේ දාන්නේ දෙවෙනි node එක කොතනද තියෙන්නේ කියලා හොයාගන්න. අපි තව node එකක් මේ වගේ පහලින් ගත්තොත් එම ඔය node 3 තියෙනවා. එතකොට පළවෙනි node එක මේක, පළවෙනි node එක කියන දෙවෙනි node එකට යන පාර, දෙවෙනි node එක කොහෙද තියෙන්නේ කියලා හොයාගත්තා. ඔය data address එක දාන්නේ දෙවෙනි ඊළඟ node එක කොහෙද තියෙන්නේ. ඊළඟට දෙවෙනි එකේ තියෙන node මේ data එක දාලා ඒකේ memory address එකට දාන්නේ තුන්වෙනි node එක කොහෙද තියෙන්නේ කියන එක. එතකොට ඒ node එකට දාලා එක හොයාගෙන ගිහිල්ලා එතනට set වෙනවා. අර array එකේ එකකට එකක් සම්බන්ධ වෙන තිබ්බ ඒ වගේ නෑ. මේක විසිරලා තියෙන්නේ කොහේ වුණත් තියෙන්න පුළුවන්. එයා දන්නවා ඊළඟ node එක කොහෙද තියෙන්නේ කියලා. ඒක තමයි අර පිටිපස්ස පැත්තෙන් එයා store කරගෙන තියාගන්නේ memory address එකක් වශයෙන්. ඕක තමයි linked list එක කියලා කියන්නේ. එතකොට linked list එකේ තියෙන දේ තමයි linked list එකට data එකක් තියෙනවා. ඒ වගේම ඒකට ඊළඟ node එක තියෙන තැන address එක තියාගෙන ඉන්නවා. තව විශේෂම දෙයක් තමයි දැන් අපි කතා කරලා තියෙනවනේ array එකේ තියාගන්න පුළුවන් කියලා අපි කිව්වේ int නම් int විතරයි. float නම් float විතරයි, char නම් char විතරයිනේ. ඒ වගේ නෑ මේ linked list එක කියන්නේ. linked list එකේ ඕනෙම data type එකේ දේවල් තියාගන්න පුළුවන්. ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. linked list එක කියලා කියන්නේ එතකොට ඔන්න ඕක තමයි. linked list එක කියලා කියන්නේ node එකක් සම්බන්ධ කරගන්නවා memory address එකකින්. ඒ memory address එක තමයි ඊළඟ node එකේ memory address එක තමයි පළවෙනි එකේ නම් තියෙන්නේ තියාගන්න. ඔයාලට මේ රූප සටහන් වලින් ඉස්සරහට මේක පැහැදිලි කරනකොට ඔයාලට හොඳටම තේරෙයි මේ කියන කතාව. අන්න එකට අපි කියනවා linked list එකක් කියලා. මේ රූප සටහන බලන්න. මේකේ තියෙනවා head කියලා. ඒ වගේම ඊළඟට 5 කියලා තියෙනවා, 9 කියලා තියෙනවා, 6 කියලා තියෙනවා, 7 කියලා තියෙනවා. මෙහෙම node 4ක් තියෙනවනේ දැන් මෙතන. node 4යි 5යි head එකත් එක්ක 5ක් තියෙනවා. head එකේ කියන්නේ head එකේ තියෙන්නේ data එකක් නෑ. head එකෙන් කියනවා ඊළඟ node එක කොහෙද තියෙන්නේ කියලා. එතකොට 5 කියන node එක තියෙන තැන හොයාගෙන යනවා. ගිහිල්ලා ඉවරලා ඒකේ තියෙනවා දැන් data එකයි next එක කියලා. next එක කියලා කියන්නේ එතකොට මොකද්ද ඊළඟ node එක කොහෙද තියෙන්නේ කියලා. 9 කියන එක කොහෙද තියෙන්නේ කියලා හොයාගන්නවා. එතන මේ next එක කියන එකේ දාන්නේ 9 කියන data එකේ තියෙන memory address එක. අපි RAM එකෙන් දෙන memory address එක තමයි එතනින් තියාගන්නේ. ඊළඟට 9 කියන එකේ තියෙන්නේ 6 කියන එකේ memory address එක. 7 කියන එකේ තියෙන්නේ ඒ කියන්නේ 6 කියන එකේ තියෙන්නේ 7 කියන එකේ memory address එක. 7 කියන එකේ අවසානයේ ඉරක් ගහලා තියෙන්නේ. එතනින් එහාට මේ linked list එක බලපෑවෙන්නේ නැහැ. ඒක එතනින් එහාට ඉවරයි කියන්නේ. ආයෙ මම පාර පැහැදිලි කරන්නම් මේක. ආයෙත් වතාවක් මෙතන head එක කියලා තියෙනවා. head එකේ තියෙන්නේ 5 කියන එකේ memory address එක. ඒ වගේම 9 කියලා එකක් තියෙනවා. 9 කියන එකට යන්න memory address එක තියෙන්නේ 5 කියන තැන. 9 කියන එකේ memory address එක තියෙන්නේ 6 කියන තැනට යන්න. මේ ඊතල ගහලා තියෙන්නේ ඒක තමයි. ඒතකොට ඊළඟ එකට තියෙන memory address එක. ඊළඟට සම්බන්ධ වෙන්නේ කොහොමද? ඒක තමයි linked list එකක් කියලා කියන්නේ. ඒ වගේම දැන් linked list එක ගැන සරල අදහසක් ඔයාලට ඔය තියෙනවනේ දැන්. මම හිතා ඉක්මනින් කියන්නම් පොඩි theory part එකක් මේ අපිට C++ එකනේ මේක කෝඩින් කරන්න එන්නේ. අපි C++ වලදී point ගැන අහලා තියෙනවා. point කියන්නේ මොකද්ද? point එකක් කියලා කියන්නේ memory address එකක් අර්ථ දක්වන එකක් C++ වලදී. C++ වලදී memory address හඳුන්වන්න අපි පාවිච්චි කරනවා point කියන එක. ඔයා මේ රූප සටහන සරලව බලන්න. රූප සටහන බලන්න හොඳට. මේකේ තියෙනවා int p කියලා එකක්. ඒ වගේම int *iptr
චා ස්ටාර් CPTR ඔහම තියෙනවා. දැන් P කියලා එකක් තියෙනවා. P කියන එකේ මෙමරි ඇඩ්‍රස් එක තමයි උඩින් දීලා තින්නේ C2CDF කියලා. ඒ වගේම දැන් IPTR කියලා එකක් තියෙනවා. IPTR එකේ මෙමරි ඇඩ්‍රස් එකක් අපි දාලා තිනවා කොටුවක. ඒ දාලා තියෙන්නේ ඊළඟ නෝඩ් එක. ඊළඟට කොත් තියෙන්නේ එක A5C කියලා උඩින් දීලා තියෙන්නේ. ඒකේ මෙමරි ඇඩ්‍රස් එක කෝල් කරන තැන තමයි අර IPTR කියලා කියන්නේ. IPTR කියන්නේ එක A5C කියනවා නම් ඒක තමයි අර ඊළඟ නෝඩ් එකට. අපි අර ගත්තනේ 5 9 කියලා එකක්. 5 කියන කෑල්ලේ පිටිපස්සේ අර තිබිච්ච ඊළඟ නෝඩ් එකට යන කෑල්ල වගේ තමයි මේ IPTR කියලා කියන්නේ. ඒකෙන් කෝල් කරන්න දෙන ඒ මෙමරි ඇලෝකේෂන් එක දෙන එක තමයි කියන්නේ. එතනින් ඇඩ්‍රස් කරලා දෙනවා ඊළඟට යන්න මෙතනින්. ඊළඟ එක තියෙන්නේ මෙන්න මෙතන. ඒකට යන්න. ඒක තමයි කියන්නේ. ඒ වගේම මේ CPTR කියලා තරම් තියෙන ඒකමයි. ඒ කියන්නේ ඒ වගේම එකක්. ඒක චාවලින් දීලා තියෙන්නේ. මේක එකකට එක සම්බන්ධ නැහැ. මේ උදාහරණ දෙකක් තියෙන්නේ මෙතන. CPTR කියලා තියෙනවා. ඒකේ තියෙන්නේ C75C. ඒක තියෙන්නේ ඊළඟ නෝඩ් එකේ. අන්න ඒක තමයි දැන් මේ පොයින්ට් එකකින් වෙන්නේ. අපිට ඊළඟ මෙමරි ඇලෝකේෂන් එක පෙන්වනවා. ඒක පෙන්වන්න දැන් අපි මේ සංකේතයක් දාලා දෙනවා IPTR කියලා P කියන එකට අදාළව. ඒ වගේම අර චා කියන එකට අදාළව CPTR කියලා අපි අරන් තිනවා. මේ මෙමරි එක ඇලෝකේට් කරන යන්නේ. ඒකට අපි කියනවා පොයින්ට් එකක් කියලා. දැන් අපි පහලින් P කියන එකට 9 කියන වැලියු එක අපි දුන්නා කියන්නකො. P කියන එකට 9 කියන වැලියු එක දුන්නාම. ඒ වගේම IPTR කියලා කියන්නේ එක A5C කියන එක. හැබැයි star5TR කියලා star IPTR කියලා කියන්නේ ඒ IPTR එකෙන් මෙමරි ඇලෝකේෂන් වෙලා ගිය ඇඩ්‍රස් එක තියෙනවනේ. ඒ කියන්නේ ඊළඟ එක මේ වගේ රූප සටහන බලනකොට පෙනෙයි එක. අර තරුවක් දාලා 5 කියලා ඉස්සරහින් දාලා තියෙනවනේ. ඒ 5 කියලා කියන්නේ ඊළඟ නෝඩ් එකට යන තැනනේ. ඊළඟ නෝඩ් එක තියෙන තැනනේ දැන් තියෙන්නේ. අන්න එකට 5 කියන්නේ දාන්න. ඒකට IPTR කියලා නිකන් දුන්නා නම් අපිට වෙන්නේ අර මෙමරි ඇඩ්‍රස් එක. එක A5C කියන එක. හැබැයි කෙලින්ම තරුවත් එක දුන්නට පස්සේ අපිට කියන්න පුළුවන් එකේ තියෙන වැලියු එක 5 කියලා ගන්න තියෙන්නේ. ඒ වගේම ඊළඟට තරුවයි CPTR කියන එක ගත්තනේ. CPTR කියලා අපි උඩින් ගත්තේ C75C කියන එක. හැබැයි තරුව දාලා ගත්තට පස්සේ අපිට ඒක ඊළඟ නෝඩ් එකේ තියෙන වැලියු එක දෙන්න පුළුවන්. ඒකේ තියෙන $T/ කියලා. ආයෙත් මම පැහැදිලි කරනවා මේක. දැන් අපි උඩින් ගත්තනේ IPTR කියලා. IPTR කියලා ගන්නේ මෙමරි ඇඩ්‍රස් එක. ඊළඟ එකේ තියෙන මෙමරි ඇඩ්‍රස් එක. ඇඩ්‍රස් එක එතකොට අපිට මේ මොකක් හරි අකුරු ඉලක්කම් තියෙන ගන්න එන්නේ. එක A5C කියලා අරන් තියෙන්නේ මෙයා. එතකොට මේකේ තරෝ දාලා ලියුවොත් එහෙම වෙන්නේ ඊළඟ නෝඩ් එකේ තියෙන වැලියු එක. ඊළඟ නෝඩ් එකේ මොකක්ද තියෙන data එකේ වැලියු එක. අන්න එක තමයි එන්නේ. එතකොට මෙයා දීලා තියෙන ඊළඟ නෝඩ් එකේ තියෙන එක A5C කියන නෝඩ් එකේ තියෙන වැලියු එක 5යි කියලා. ඒ 5 කියන එක අපිට ලියන්න පුළුවන් තරෝ දාලා දුන්නොත් නිකන් ලියුවොත් අපිට මෙමරි ඇඩ්‍රස් එක තමයි ලියන්න තියෙන්නේ. ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඒක පොඩ්ඩක් ඉතා සූක්ෂම දෙයක්. දැන් අපි Cout එකක් ගන්නවා. Cout එකෙන් P කියන එක අවුට්පුට් කරොත් එහෙම 9 කියලා එනවා. ඊළඟට Cout එකක් දීලා IPTR කියන එක අවුට්පුට් කරොත් එහෙම අපිට මෙමරි ඇඩ්‍රස් එක එන්නේ. එක A5C කියන එක. ඒ වගේම Cout එකක් දීලා CPTR කියන එක අපි අවුට්පුට් එකක් විදිහට ගත්තොත් එහෙම අපිට එන්නේ C75C කියන. ඒ කියන්නේ එයාගේ තියෙන මෙමරි ඇඩ්‍රස් එක එන්නේ. CPTR කියන එක නයි. ඒ වගේම දැන් අපි තරුව දාලා ඉවරලා Cout එක තරුව දාලා IPTR කියලා ගත්තොත් එහෙම 5 කියන වැලියු එක එන්නේ. අර මෙමරි ඇඩ්‍රස් එක මේ එන්නේ ඊළඟ නෝඩ් එකේ තියෙන ඊළඟ නෝඩ් නිකන් තරුව දාන්න නැතුව ලියුවොත් ඊළඟ නෝඩ් එකේ තියෙන මෙමරි ඇඩ්‍රස් එක එන්නේ. තරුව දාලා ලියුවොත් එහෙම එන්නේ වැලියු එක 5 කියලා කියනවා. ඒ වගේම Cout එක දීලා තරුවයි CPTR කියලා ගත්තොත් එහෙම අපිට ගන්න පුළුවන් ඉතින්දී අර $T කියන එක ගන්න පුළුවන්. මාක් එක දිනේ ගන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට දැන් Cout එකක් දීලා මේ දැන් අපි දන්නවනේ අර 9 කියන එකට එක වැලියු එකක් තියෙනවනේ. ඒ කියන්නේ P = 9 කියලා අපි දීලා තියෙනවනේ. P කියන එකේ මෙමරි ඇඩ්‍රස් එක අපිට ගන්න ඕනේ. P කියන එකේ මෙමරි ඇඩ්‍රස් එක ගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ AND මාක් එක දැම්ම අර අපි දන්නේ AND මාක් එක. AND මාක් එක දැම්ම P අකුර දැම්ම. එහෙම තමයි ගන්න. එතකොට දැන් මෙමරි ඇඩ්‍රස් එකක් දීලා තියෙනවා IPTR කියලා. IPTR කියන එකේ මෙමරි ඇඩ්‍රස් එක කෙලින්ම අපිට print out එකක් ගන්න ඕන නම් අපි නිකම්ම Cout එකක් දෙන්න IPTR කියලා. ඒ වගේම ඒ මෙමරි ඇඩ්‍රස් එකට මෙමරි ඇඩ්‍රස් එකේ තියෙන නෝඩ් එකේ වැලියු එක ගන්න ඕන නම් අපිට කරන්න තියෙන්නේ මෙමරි අර IPTR කියන එකට තරුව දානවා. ඔයාලට IPTR විතර නෙමෙයි ඔකට ඕනි දෙයක් ගන්න පුළුවන්. ELT ඔයාලට ඕනි ඔයාලට ඕනි අගයක් දාලා ඒක ගන්න පුළුවන්. IPTR කියලා අරන් තියෙන්නේ ඒක ගොඩක් පැහැදිලි වෙන්න. මොකද ඉන්ටිජර් ටයිප් එකෙන් පොයින්ට් එක කියලා කියන්න තමයි ආයෙක අරන් තියෙන්නේ. ඒගොල්ලෝ char type එකෙන් ඉන්ටිජර් char type එකේ තියෙන පොයින්ට් එක කියලා තමයි කියන්න තමයි CPTR කියලා අරන් තියෙන්නේ.
එතකොට අපිට ගන්න පුළුවන් අර තරුව දාලා ගත්තොත් එimhe value එක එනවා. නිකන් දැම්මොත් එimhe memory address එක එනවා. අපි memory address එක දන්නේ නැති අපි දන්නේ value එක විතරක් තියෙන node එකක් නම් අපිට ඒකේ memory address එක හොයාගන්න ඕන නම් ඒකට අපි n දාලා ලියනවා. ඔන්න ඔය අවස්ථාව තුන හොඳට ඔළුවේ තියාගන්න. ඔය අවස්ථාව තුන තමයි අපිට point එකක් කියලා කියන්න තියෙන්නේ. අපි ඊළඟට යනවා පොඩි මේකේ structure ගැන කතා කරන්න. මම හිතනවා අර උඩදී අපි කතා කරපු point කියන එක සම්බන්ධ සරල තේරුමක් ඔයාලට එන්න ඇති කියලා. ඒක දලා දසක් විතර කොලොවේ තියාගන්න මේක වෙන්නේ ඇති සංකීර්ණව හිතන්න යන්න එපා එකපාරට. ඔයාලා මේ වීඩියෝ එක පළවෙනි පාර බලලා නොතේරෙනවා නම් බැරි වෙලාවත් මම මේ කියපු පාර්ට් එක. ඔයා තව දෙතුන් වතාවක් බලන්න ඔයාලට එතකොට තේරෙන්න ගන්නවා මේක. කිසිම බයක් වෙන්න එපා මේක හරි සරල පාඩමක්. දැන් මම ඔයත් එක්ක කතා කරා ඔයගොල්ලොත් එක්ක කතා කරා ඉස්සෙල්ලාම array එකදී කතා කරනකොට array එකේ තියෙන පුළුවන් එකම જાති data විතරයි කියලා. හැබැයි අපිට link list එකක් හදනකොට එක එක જાති data type එකක් තියාගන්න පුළුවන්. හරියට link list එකක් කියන්නේ class එකක් වගේ. අපි Java වලදී class ගැන කතා කරන්නේ class එකේ එක එක જાති variable තියාගත්තනේ int char float double වගේ දේවල් වල value තියාගත්තනේ. ඒ වගේ මේ link list එකට පුළුවන් එක එක જાතියේ value තියාගන්න. එතකොට අපිට link list එක හොයන්න පොඩි structure එකක් තියෙනවා මේකේ. structure එක තමයි structure එක නැත්නම් අපි මේකට කියමු syntax එකක් කියලා. දැන් සරලවම දන්න දේ. මේ syntax එකක් තියෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. ඉස්සෙල්ලාම දානවා අපි struct කියලා. struct කියලා දාලා ඉවරලා අපිට අදාළ වෙන class එක නම් අපි හදන්න යන ඒකේ නම ලියනවා. මේ උදාහරණයක් බලුවොත් ඔයාලට පෙනෙයි struct employee කියලා තියෙනවා. එතකොට employee කියන class එකේ structure එක තමයි දැන් මෙතන අරන් තියෙන්නේ. structure එක අරන් තියෙනවා. මම මේ දකුණු පැත්තෙන් දාලා තියෙනවා ඒක ASCII තියෙන දේවල්. දැන් මේ employee කියන structure එක ASCII employee number salary කියලා දෙකක් තියෙනවා. එතකොට අපි මේක දාගන්නවා employee number කියන එක integer type එකකින් අපිට දාන්න පුළුවන්. salary කියන එක float type එකකින් අපිට දාන්න පුළුවන්. එතකොට int employee number float salary කියලා දාගත්තා. මේ තියෙන syntax එක පොඩ්ඩක් බලන්න. ඊළඟට මම මේක උඩින් හඳුන්වලා තියෙන්නේ මේ employee කියන class එකේ emp කියලානේ සරලව. මම ඒක යටින් අනිවාර්යෙන් දෙන්න ඕනේ. emp කියලා දුන්නා. ඒකට semicolon එකක් දාගත්තා. ඔයා උඩින් දැම්මේ structure student කියලා class එකක් කියන්නේ. තව උදාහරණයක්. එතකොට මේකේ මම දැම්මේ දානවා ඒ student ලගේ student number එකයි එයාගේ name එකයි කියලා. එතකොට int student number string name කියලා ගන්න ඕනේ. එතකොට අර student කියන class එක අපි හඳුන්වන්න ඔයා පාවිච්චි කරනවා නම් str වගේ මොකක් හරි එකක්. ඒක අපිට අටින් දෙන්න පුළුවන් str කියලා. මොකද ඒක සරල හැඳින්වීමක්. එතකොට අර employee කෙනෙක් කෙනා තමයි මේ emp කියලා මෙයා ගන්න. හරිද? දැන් අපිට ඊළඟ අවස්ථාවේදී emp ඒ කියන්නේ employee number කියන emp කියන class එක ඇතුළත employee number කියන එක දාන්න ඕනේ. employee number කියලා තියෙන integer value එක ඒක දාගන්න ඕනේ දැන් ඇතුළට 1005යි කියලා. මම ඒක දාලා තියෙන්නේ මේ emp.emp number. එහෙම දාන්න පුළුවන්. ඒ වගේම salary කියන එක emp.salary කියලා දැම්මට පස්සේ 40000යි කියලා එයා දාලා තියෙනවා. එහෙම දාන්න පුළුවන්. දැන් මම cout එකක් දෙනවා. cout එකක් දීලා කියනවා මේ 40000 කියන value එකට තව 1000ක් එකතු කරලා දෙන්න කියලා. ඒක අපිට ලියන්න පුළුවන් emp.salary කියලා දාලා ඒකට 1000ක් එකතු කරන්න කියලා. සරලම දෙයක් මෙතන තියෙන්නේ. හොඳට තේරුම් ගන්න විතරයි තියෙන්නේ. ඒ දේ කරලා තියෙනවා. ඉස්ලාම මොකද්ද? ආයෙ පාරක් පැහැදිලි කරොත් මේ structure කියලා අපි class එකක් හදුවා. struct කියලා කියන්නේ ඒකේ employee කියලා මම නම දුන්නා. ඊට පස්සේ ඒක ඇස්සේ තියෙන දේවල් මොනවද? employee number තියෙනවා, salary කියන එක තියෙනවා. ඒක අපි දාගත්තා. ඊට පස්සේ අර employee කියන එකට අපි සරල හැඳින්වීමක් දෙන්න පුළුවන්. මොකක් හරි කෙටි නමක් වගේ. ඒක අපි emp කියලා දාගත්තා. ඊට පස්සේ දැන් අපි cout එක කරගෙන ඒකේ value එක 41000 කියලා අපි අරන් තියෙනවා. අපි ඉච්චර දේ ලේඛනය කරේ. දැන් අපි ගමු මෙහෙම දෙයක්. දැන් අපි මේක ඇවිල්ලා තින්නේ අපි හදලා තියෙන link list එකන්නේ. මේ link list එකේ හැමතැනටම memory allocation address තියෙනවානේ. මේක පිටිපස්සේ තිබිච්ච value එක. කියන්නේ දැන් node ගොඩක් අපි ඉස්සෙල්ලා කතා කරන්නේ එකට එකක් සම්බන්ධ වෙලා මේ link list එක හැදෙන්නේ කියලා. මේකේ පිටිපස්සේ තියෙන එක. ඒ කියන්නේ මීට පිටිපස්සේ තියෙන node එකේ තමයි මෙයාගේ දැන් අපි හදන මේ employee කෙනෙක් කෙනාගේ address එක තියෙන්නේ. අපි address එක ගමු eptr කියලා. එතකොට අපි පිටිපස්සේ තියෙන node එක මොකක්ද කියලා දන්නේ නැහැ. ඒක අපිට ඕනේ නැහැ. අපි address එක ගමු eptr කියලා. එතකොට තරුවයි eptr කියලා ගත්තොත් මොකක්ද වෙන්නේ? අපි point එක ගැන කතා කරාම තරුවත් එක දැම්මොත් අපිට මොකක්ද එන්නේ? value එක එන්නේ. ඒ value එක ගන්නවා දැන්. ඒ කියන්නේ employee eptr තරුවයි eptr කියලා ගත්තාට පස්සේ අර value ටිකමයි එන්නේ කියලා අපි initialize කරගන්නවා මෙතන. නිකම්ම දාගන්නවා. ඊට පස්සේ අපි අලුතෙන් කෙනෙක් දාන්න යන්නේ. තව වෙනම employee කෙනෙක්. තව ඊළඟ node එක අපි දැන් හදන්න යන්නේ. ඊළඟට node එකක්.
ඊට පස්සේ EPTR කියන්නේ ඊළඟ නෝඩ් එක. අපි EPTR වලින් යනවා දිගටම මේ නෝඩ් වල ඊළඟ ආදි වශයෙන් මේක දාමේ වගේ අනේක තියෙනවනේ. අපි දැන් දාමනේ හදන්නේ මේකේ නෝඩ් එකක් විදියට. පළවෙනි නෝඩ් එක මෙහෙම හැදුවා. මේ රූප සටහනේ වගේ. ඊළඟ නෝඩ් එකට යන්න එපා දැන්. ඊළඟ නෝඩ් එකට යන්න ඊළඟ නෝඩ් එකේ මෙමරි ඇඩ්‍රස් එක අපි දැන් හදා ගන්න ඕනේ. හදලා දෙන්න ඕනේ මෙන්න මේ ඊළඟ ඇඩ්‍රස් එක තියෙන තැනට මෙන්න මේ data එක ගිහින් දාන්න කියලා. අපි ඒකත් ගන්නවා EPTR කියලා. දැන් ගන්න මෙමරි ඇඩ්‍රස් එකත් එක්ක කතා කරන්නේ. ඒ මෙමරි ඇඩ්‍රස් එක තියෙන තැනට දැන් new employee අලුත් employee කෙනෙක් දාන්න ඕනේ. ඒක තමයි මේ කෝඩ් එකෙන් කියලා තියෙන්නේ. ඊළඟට EPTR මේකේ සමාන ලකුණු දාන්නේ. ඊටක් ගැහුවා ඊතලේ දැම්මා. EPTR ගේ employee number කියන එකට ඊළඟ node එකේ employee number කියන එකට 1006 කියලා දාන්නලු. ඒ වගේම ඊළඟ node එකේ salary කියන තැනට 30000 කියන එක දාන්න. එහෙම දාලා ඉවරලා cout එකක් දෙන්න EPTR කියන එකේ employee number කියන. එතකොට අපිට මොකක්ද දෙන්නේ employee number කියන එක දුන්නොත් එම 1006 කියන එක අපිට print out එකක් කියලා දෙනවා. හරි සරල දෙයක් තියෙන්නේ දැන් බලන්න ආයෙ පරම් මේ ස්ට්‍රක්චර් එක බලා ගන්න. මේ කෝඩ් එක පොඩ්ඩක් තේරුම් ගන්න 3-4 පාරක් ලියලා හරි බලන්න. ඕක තමයි ලින්ක් ලිස්ට් එකේදී වෙන්නේ. ලින්ක් ලිස්ට් එක කිව්වම ඔළුවේ තියා ගන්න ඕනේ. අර data එකක් තියෙනවා. ඒත් එක්කම memory allocation address එකක් තියෙනවා ඊළඟ node එකට. ඕක පොඩ්ඩක් ඔළුවේ තියා ගන්න. ගොඩ දෙනෙක් කියන දෙයක් තමයි මේ data structures and algorithm series එකේ අමාරුම දේ link list කියලා. එහෙම අමාරු නෑ මේක. මේක පොඩ්ඩක් තේරුම් ගන්න. මෙච්චරයි තියෙන්නේ. ඇත්තරම මෙච්චරයි තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා මේකේ සාමාන්‍ය සිද්ධ වෙන්න ඔපරේෂන්ස් ටික ගැන කතා කරන්න. ඒ ටික කතා කරාට පස්සේ link list කියන එක ඉවරයි. මේ රූප සටහනක් බලන්න අපි මේක ඉස්සර බැලුවා කතා කරා. අර head එක දාලා ඉවරලා 5967 කියන එකට ඊළඟ ඇඩ්‍රස් වලට යන එක. ඒකත් පොඩ්ඩක් බලා ගන්න ආයෙ පාරක්. මම මේක දාලා තියෙනවා මේ රූප සටහනේ. හරි. ඊළඟට අපි යනවා data structures and algorithm වල operations ගැන කතා කරන්න. operations ගැන කතා කරන්න ඉස්සෙල්ලා මම තව පොඩි දෙයක් කරලා දෙන්නවා මෙතෙන්දී. ඔයාට මෙන්න මේ රූප සටහන බලන්න. මේක previous එකයි next එකයි දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඉස්සරහට ඉදිරිපසට යන්නත් පුළුවන් load එක, පසුපසට එන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ වගේ ගණන් කරන්න පුළුවන්. අපි memory address දන්නවා නම් memory address වලට call කරාට පස්සේ ඒ අදාළ node වලට යනවා. ඔයා බලන්න මෙතන දැන් flash 5 කියලා තියෙනවා. ඊට පස්සේ flash කියන එකෙන් පිටිපස්සේ මුකුත් නැති හින්දා දාන්නේ. අර ඉර ගැහුවට පස්සේ එතනින් ඉවරයි කියලා කියන්නේ. අර 7 කියන එක තියෙනවා. එතනත් මේ ඉරක් ගහලා තියෙන්නේ. ඉස්සරහට එතනින් එහාට යන්න බෑ. අර 5 කියන එක පිටිපස්සට එතනින් පිටිපස්සට යන්න බෑ. එහෙම තියෙන්නේ. 5 කියන එකෙන් 9 කියන එක තියෙන තැනට යන්න ඕන නම් එහෙම ඉදිරිපසට ඉස්සරහට අපි ඒ කියන්නේ ඒකේ අදාළ කෝඩ් එක කෝල් කරාම හරි. ඒ වගේම previous වලට යනවා. ආපහු 9 ඉඳන් 5ට එන්න ඕන නම් ඒ වගේම ඇඩ්‍රස් එක තියෙනවනේ මේක කොහෙන්ද හැදිලා තියෙන්නේ කියලා. ඒකට කෝල් කරාට පස්සේ ආයෙ පාරක් එනවා. ඔය ආකාරයට අපිට ගන්න පුළුවන්. ඒතකොට තරුවයි EPTR කියලා අරගෙන ඉවරලා ඉදිරිපසට යන්න පුළුවන්. ඒ වගේම ස්ලෑෂ් කියලා දාලා ඉවරලා sorry තරුවයි EPTR ගහලා ඉවරලා අපි ඉස්සරහට ගියානේ අර උඩම ගේදී අපි උස්ලා කතා කරේ පොයින්ටර්ස් ගැන. ඒ කතා කරලා ඊළඟ නෝඩ් එකට යන්න පුළුවන්. ඒ වගේම අර end එක දාලා P කියලා ගත්තේ අපි ඉස්සෙල්ලා. ඒ වගේ ආකාරයට අපිට පිටිපස්සට යන්න පුළුවන්. ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. ඒකේ ඉච්චර ඒ හැටි තන්න දෙයක් නැහැ. ඉස්සරහට යන්නත් පුළුවන් පිටිපස්සට යන්නත් පුළුවන්. ඒක තමයි ඔයාගේ ඔළුවේ තියෙන්න ඕන අන්නේ දෙයි. ඉදිරිපස්සට යන්නත් පුළුවන් පිටිපස්සට යන්නත් පුළුවන්. ඒකේ ඩයග්‍රෑම් එක තමයි මෙතන මේ තියෙන්නේ. ඊළඟට අපිට තියෙනවා common operations ටික. link list ගත්තාම operations තියෙනවා operations 9ක් තියෙනවා කතා කරන්න. අපි මේකින් එක තරලව පැහැදිලි කරලා ගමු. අපිට initialize list කියලා දුන්නොත් එම initialize list කියලා දෙන්නේ කිසිම දෙයක් නැති empty list එකකට. මේ පහළ රූප සටහන ඔයාලට පේනවා ඇති. මම මේ දාලා තිනවා head කියලා slash එකක් දාලා කිසිම data එකක් නැහැ. ඒතර අපිට කියනවා අපි කියන එකට initialize list කියලා. ඊළඟට අපි දෙවෙනි අවස්ථාවට යන් insert first element. ඒ කියන්නේ හැම වෙලෙම අලුත් element එකක්. ඒ කියන්නේ empty list එකකට හැම වෙලෙම අලුත් element එකක් දානවා නම් කිසිම දෙයක් නැති list එකකට අලුත් element එකක් දානවා නම් අපි ඒකට කියනවා insert first element කියන එක. අපි ඒක ලියන්නේ insert first ELT කියලා. ඊට පස්සේ දාන value එක අර වරහන් දෙක ඇස්සේ ලියනවා. මේ අවස්ථාවේදී මෙයා කරලා තියෙන්නේ insert first element කියන එකට 5 දාලා තියෙන්නේ. 5 දැම්මට පස්සේ මෙන්න මේ ආකාරයට අපිට ඒක නිරූපණය කරන්න පුළුවන් රූප සටහනේ. 5 කියලා දාලා එතනින් එහාට තාම මුකුත් දාලා නැති හින්දා අපිට ස්ලෑෂ් එක දාලා තියන්න පුළුවන්. ඊළඟට අපිට තියෙන ඔපරේෂන් තමයි insert at front. ඒ කියන්නේ insert at front කියලා කියන්නේ ඉස්සරහට ඉදිරිපසටම
ලිස්ට් එකේ ඉන්දිරියටම ලිස්ට් එකේ පළවෙනියටම තියෙන වැලියු එක ඉන්සර්ට් කරන්න පුළුවන්. දැන් අපි 5 කියන එක දාලානේ තියෙන්නේ. ඒ කියන්නේ 5 කියන එක දැන් පස්සට දාලා 3 කියන එක ඉස්සරහට ගන්න ඕනේ. මෙයා කරලා කියන්නේ අන්න ඒ වගේ වැඩක්. insert at front කියලා දාලා ඉවරලා 3 කියලා දුන්නාට පස්සේ වෙන්නේ මේ රූප සටහනේ ආකාරයට ඔයාට අර 5 කියන වැලියු එක පිටිපස්සට දාලා 3 කියන වැලියු එක දැන් ඉස්සරහට ගන්න ඕනේ. 5ට වඩා ඉස්සරහින් 3 තියෙන්න ඕනේ. එතකොට අර හෙඩ් එකකින් නම් ඉස්සලාම කෝල් වෙන්නේ 3 කියන දැනට 3 කියන තැනින් තමයි 5 කියන දැනට යන්නේ. ඒක තමයි එතකොට insert at front කියලා කියන්නේ. ඒ කියන්නේ ඉන්දිරි පස්සට ඉස්සරහටම දාන්න වැලියු එක හදාගන්න එක. ඊට පස්සේ insert at end. ඒ කියන්නේ අපේ ලිස්ට් එකේ අවසානයේ දාන එලිමන්ට් එක මොන වැලියු තිබ්බත් ඔයා insert at end කියලා දිනුනාට පස්සේ මෙතන දීලා තියෙන 8 කියන වැලියු එක 8 දුන්නාට පස්සේ එයා අන්තිම වැලියු එක කියලා ගන්නවා. එතකොට එතනින් එහාට තමයි අර ෆ්ලෑෂ් එක වදින්නේ. එතනින් එහාට යන්න බෑ. ඔය කීවර්ඩ් එක දාලා ඔපරේෂන් එක කරොත් එමේ insert at end කියලා එයාගේ අවසාන ඉලක්කම එතකොට 8 වෙනවා. මේ රූප සටහන ගත්තාම අපිට තේරෙයි දැන් හෙඩ් එකකින් නම් 3ට ගිහින් තියෙනවා 3 ඉඳන් 5ට ගිහින් තියෙනවා. දැන් 5 ඉඳන් අලුත් නෝඩ් එකක් වෙතිනවා 8 කියන එක. 8 කියන එක ලාස්ට් නෝඩ් එක. ඒ කියන්නේ end නෝඩ් එක. ඒක අපිට ගන්න පුළුවන් ඒ නෝඩ් එක විදියට. ඊළඟට අපි ගන්න තියෙනවා ඊළඟ ඔපරේෂන්ස් තමයි insert after int old element ඒ වගේම int new element. ඒ කියන්නේ අපිට ස්පෙસિෆික් වෙච්ච element දෙකක් මේකට දාන්න තියෙනවා. ඒ කියන්නේ මෙහෙම එකක්. old element කියලා අපි දෙන්නේ අලුත් element එකක් මේකට දාන්නේ. old element කියලා දෙන්නේ මේ node එක ඇස්සේ කොහේ හරි තියෙන element එකක්. 5 කියන value එක ගන්නකො. insert 5 7 කියන එක ගත්තට පස්සේ 5 කියන එකට පස්සේ තියෙන එක 5 කියන එක old element එක වෙනවා. ඒක තියෙනවනේ මේ node එකේ. 5 කියන එකට පස්සේ 7 කියන value එක දාන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ insert after කියලා දීලා 5 7 කියලා කමා දාලා ලියන්න. එතකොට 5 කියන එකෙන් පස්සේ 7 කියන එක අපිට මේ assign වෙලා තියෙනවා. මේ රූප සටහන බලන්න. එතකොට ඔයාලට තේරෙයි 3න් 5ට ගියා 5න් 4ට ගිහලා තමයි 8ට යන්නේ. දැන් ඔයාලට 3 ගාවට නම් දාන්න ඕනේ 7 කියන එක. ඔයා 3 7 කියලා මේ insert after කියලා 3 7 කියලා දුන්නා නම් ඔයාලට වෙන්නේ 3න් 4ට ගිහලා ඊට පස්සේ 5ට ඒ වගේ වශයෙන් යනවා. ඔයාලට ස්පෙસિෆික් වෙච්ච ලොකේෂන් එකකට දාන්න ඕන නම් මොකක් හරි වැලියු එකක් ඔය ආකාරයට අපිට දාන්න පුළුවන්. ඒතර insert after කියලා දීලා පළවෙනි ඒ කියන්නේ තිබිච්ච element එකයි අලුත් element එකයි දැම්මම හරි. ඒක තමයි එතකොට insert after කියන එකෙන් වෙන්නේ. ඊට පස්සේ delete element. මොකක් හරි ස්පෙસિෆික් වෙච්ච element එකක් අපිට මේ list එකකින් delete කරන්න ඕන නම් ඒ කියන්නේ අපිට 5 කියන value එක delete කරන්න ඕන කියලා කියන්නේ උතන delete element 5 කියලා දුන්නාට පස්සේ මේ 3 කියන එකෙන් 5 කියන එක අයින් වෙලා 7 කියන එකට කෙලින්ම යන්නේ. ඔයාට මෙතනින් 8 කියන එක delete කරන්න ඕන නම් 3 වලින් ගිහිල්ලා 5ට ගිහිල්ලා 7ට යනවා. 5 delete කරලා නැතුව 8 delete කරන්න ඕන නම් 3න් 5ට ගිහිල්ලා 5න් 7ට යනවා. 8 කියන එකක් නැහැ. ඒකට 7 කියන එක තමයි last node එක වෙන්නේ. මෙතෙන්ද කියලා තියෙන්නේ 5 කියන එක delete කරලා තියෙන්නේ. delete element 5 කියලා ගත්තට පස්සේ අපිට 3න් කෙලින්ම 7ට යන්නේ. 5 කියන එක අයින් වෙනවා. ඊට පස්සේ එතනින් එහාට node එක වැඩ කරනවා. ඔය ආකාරයෙන් තමයි එතකොට අපිට link list ගැන operation ගැන කතා කරන්න තියෙන්නේ. දැන් ඔයාලට මම තව මේකේ තියෙන සාධනීය ලක්ෂණ ටිකක් කියන්නම්. දැන් අපිට double OP concept එක කතා කරන්න ඉස්සෙල්ලා double OP concept එක කතා කරාට පස්සේ මම එකෙදි කිව්වා ඔයගොල්ලන්ට අර මොකක් හරි store එකක් හදලා ඉවරලා කොහේ හරි sale මොකක් හරි කඩේකට ඒකේ අලුත් දේවල් එකතු කරන්න පුළුවන් අයින් කරන්න පුළුවන් ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. දැන් array එකට වඩා සාධනීය ලක්ෂණය තමයි මේකේ තියෙන මේ link list එකේදී අපිට ඕන දැනකින් element එකක් දාන්න පුළුවන්. element එකක් ගලවලා අයින් කරන්න පුළුවන්. element delete කරන්න පුළුවන්. array එකට වඩා ටිකක් මේක හොඳයි වගේ වාට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ same value නෙමෙයි. කියන්නේ හැම similar type එකේ data value නෙමෙයි. char දාන්න පුළුවන්, string දාන්න පුළුවන්, int දාන්න පුළුවන්, float දාන්න පුළුවන්. ඒ වගේ දේවල් මේ link list එක අසලට දාන්න පුළුවන්. ඒක මේකේ තියෙන ගොඩක් සාධනීය ලක්ෂණයක්. ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න link list ගැන කතා කරන නිසා. ඊළඟට අපි කතා කරනවා මේක implementation එක ගැන, මේ code එක ගැන. අපිට මේ LMS එකේ තියෙන code එක ගැන මම කතා කරන්නේ. මේ ගැන වැඩි හිතන්න බෑ. කියන්නේ මේක ලොකු code එකක් වුණාට හරි සරල සිද්ධාන්ත ටිකකින් දැන් මේක හැදිලා තියෙන්නේ. අපි මේක දැන් කතා කරන්නේ link list වල තියෙන operations ගැන. operations ගැන දැන් idea එකක් තියෙන operations අපි 6ක් කතා කරා. අවසාන operation දෙක තමයි display list කියලා කියන්නේ display කරන හැටි list එක. list එකේ මොනවද තියෙන කියලා display කරගන්න එක ගැහුවට පස්සේ display list කියලා අපිට තියෙන ටික display වෙලා පෙන්නනවා. isempty කියලා කියන්නේ මේ list එක emptyද කියලා බලන එක. is full කියලා කියන්නේ මේ list එක full ද කියලා බලන එක. දැන් මේ code එක බලමු. සාමාන්‍ය code එක සාමාන්‍ය C++ එක මේක code කරනකොට අපි ලියන්නේ /include iostream ඊට පස්සේ ඊළඟ statement එක ලියනවා using name space std
ඊළඟට මම මේන් මෙතඩට කෝල් කරන්න කලින් ක්ලාස් එකක් හදා ගන්නවා මේක ඇස්සේ. ඩබල් OP වගේ වැඩක් වෙන්න හදන්නේ දැන් මෙතනදී ක්ලාස් එකක් හදා ගන්නවා link list කියලා. මේ ක්ලාස් එක ඇස්සේ මම private කැලලක් දා ගන්නවා. private කැලල මොකක්ද දන්නවද? මේ link list එකේ මොන වගේ එකක්ද? link list එකේ මොනවද තියෙන්නේ අපි දන්නේ data එකයි ඊළඟ address එකට call කරන එකනේ link list එකක් අස්සේ තියෙන්නේ. අපි ඒක මේ private කියන එක අස්සේ දා ගන්නවා. එතකොට link list එකේ තියෙන code structure එක මොකද්ද? struct කියලා දාන්න අපි. අර මම ඉස්සලා උඩින් කතා කරපු එක. struct කියලා දාලා link list node කියලා දාලා ඉවරලා ඊළඟට int data කියලා අපි මෙතනදී දීලා තියෙනවා list node එක. ඒ වගේම list node එකේ ඊළඟ value එක අපි ගන්න අර තරුවත් එක්ක point එක අපි කතා කරේ IPTR කියලා. අන්න ඒ වගේ තරුවයි next කියලා අපි දුන්නාට පස්සේ ඊළඟ value එකට යනවා. හරි සරල දෙයක් කරලා තියෙන්නේ. ආයෙ පාරක් මම පැහැදිලි කරනවා. class එකක් කරලා තියෙනවා link list කියලා. ඒකේ ඊට පස්සේ bracket දාලා ඉවරලා private කියලා එකක් ඇතුළට ඇවිල්ලා තියෙනවා. ඒ private එක ඇතුළේ තියෙන්නේ ඊට පස්සේ structure එක මේකේ. structure එක අපි දෙනවා struct link node list node කියලා. ඊට පස්සේ ඒකේ තියෙනවා data එකයි අපි ඊළඟ address එකයි දෙන එක. int data කියලා දෙනවා. ඊට පස්සේ list node එකේ ඊළඟ address එකට යන්න තියෙන්නේ. list node තරුවයි next. ඊට කියන්නේ point එකක් දාලා තියෙන්නේ ඊළඟ address එකට යන තැන. ඔය එක දුන්නා. ඕක දීලා යටින්ම අපි කියනවා පටන් ගන්න තැන මේක කියන්න එපා. head එකකින් පටන් ගන්න. list node තරුවයි head කියන එකෙන් තමයි අපි පටන් ගන්න. අපි ඒක යටින්ම දෙනවා. හරිද? ඒක දීලා ඉවරලා දැන් අපි public මේ code structure එක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. එච්චරයි කරන්න තියෙන්නේ. අපි ඊට පස්සේ මේකේ පාවිච්චි කරන හැටි අපි papers discussion එකේ කතා කරමු. ඒක නිසා වැඩි කලබල වෙන්න එපා. මේක ඔළුවේ තියාගෙන මේකෙන් මොකද්ද වෙන්නේ කියන එක තර්කානුකූලව ඉගෙන ගන්න. මේ code කටපාඩම් කරන්න යන්න එපා කීයටවත්ම. ඒක කරන්න අමාරු වැඩක්. මේකෙන් මොකද්ද වෙන්නේ කියන එක බලන්න මේ ටික බලලා ලෙවල්ලා මේකට අදාළ පාස් පේපර්ස් ටික කරාම ඔයාලට තේරෙයි මොන වගේ දැනකින්ද මේක අල්ලා ගන්න ඕනේ කියන එක. මම මේකෙන් කරන්නේ සරල පැහැදිලි කිරීමක් විතරයි. දැන් public කියන එකත් අපි දැන් දාන ඔපරේෂන් ටික දානවා. අපි උඩ කතා කරන ඔපරේෂන් 9ක් විතර. 6ක් කතා කරා සාධනීය තියෙන 6ව කතා කරා. ඒ වගේම ඉතින් ඉහට තියෙන තව 3ක් තියෙනවා. ඒකත් අපි කතා කරා පොඩ්ඩක්. ඒ කියන්නේ මුතු උදාහරණ නැතුව කතා කරන ඩිස්ප්ලේ එකයි empty එකයි full එකයි ගැන. දැන් link list කියන එක අපි නිකන් construct එකක් වගේ මෙතන දෙනවා. construct එක කියන්නේ මොකක්ද? ඒකට අපි කතා කරලා දෙනවා ඉස්සරලා Java වලදී class name එක දීච්ච return type එක නැති එකක් කියලා අපි කතා කරන්නේ. ඒ link list කියන එකේ අපි construct එක ගත්තා. construct එක අරගෙන ඊට පස්සේ initialize list නේ අපි දැන් ගන්නවා අර ඉස්සලා ගත්ත ටික. අපි අර operation ටික කතා කරන්නේ. operation ටික ඔක්කොම ලියන්න යනවා. void initialize list, void insert first element ඒ ටික ඔක්කොම ලියාගත්තා. මේ රූපසටහනේ ආකාරයට උඩ ලියලා තියෙන්නේ. මේ ටික මම උඩ කිව්වා. ඒකෙන් මම එතන කියවන්න යන්නේ නැහැ. ඒ ටික බලන්න ඒ ටික මෙන්න මේක තමයි ලියන්න තියෙන්නේ. ඊළඟට link list. link list කියන එකේ දැන් අපි code එක දැන් ඔන්න call කරන්න යන්නේ. link list කියන එකට අපි දැන් call කරනවා construct එකට. මුකුත්ම නැහැ නේ තාම මේකේ value එකක් දාලා. ඒතකොට head එක කියන එක null. head එකේ මුකුත් නැහැ. අපිට ඒතකොට පළවෙනි අවස්ථාව එහෙම දෙන්න පුළුවන් head එක null. ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ ගෙලින්ම ඔයා හදන්න. يعني ඔයාලට පාඩ මොකක් හරි දැන් අපි මේක බලමු paper discussion එකේදී. ඒ paper එකේ අදාළව දෙන එකේ අනුව ඔයාලට මේක ගලපගෙන යන්න තියෙන්නේ. මේ සාමාන්‍යයෙන් ඔක්කොටම ගලපෙන එකක් තමයි මෙතෙන්දි මේ කරන්නේ. අපි paper වලදී මේක සරල හොඳටම කතා කරමු. මේක අවුල් වගේ තේරෙනවා නම් මේක හොඳට බලා ගන්න වීඩියෝ එක දෙතුන් පාරක් බලන්න තේරෙන්නේ නැත්නම් එතනින් පස්සේ අපි papers වලින් මේක සාකච්ඡා කරලා ගොඩ දාමු. ඊට පස්සේ void link list කියලා අපි ගන්නවා initialize list. තාම මුකුත් head එකට වැහලා නැහැනේ. head එකට වැහලා නැත්නම් තාම head එක null. අපි එහෙම දෙන්න පුළුවන්. මේ රූප සටහන දකුණු පැත්තෙන් තියෙන්නේ. ඒකෙන් ඒක නිරූපණය කරලා තියෙනවා. ඊට පස්සේ link list එක කියන එකට first element, insert first element, int element. පළවෙනි element එක දැන් දාන්න යන්නේ. පහ කියන එක අපි ඉස්සෙල්ලා දැන්නේ අර. ඒක දාන්නේ කොහොමද? head එක කියන එකට new list node එකක් දෙනවා. අලුත් node එකක් දෙනවා head කියන එකට දැන්. දීලා head කියන එකේ data කියන තැනට අපි දානවා අලුත් element එක. ඒ කියන්නේ පහ කියන value එක උතනදී දෙන්නේ. දීලා ඉවරලා ඊට පස්සේ ආයේ next කියන තැනට. මොකද මෙතනින් එහාට node එක යනවාද කියන එක සම්බන්ධයෙන් දීලා නැහැ. තව value දීලා නැහැ. ඒකට අවසන් කරනවා මේ අපි ගන්න පළවෙනි element එකේම. පහ කියලා දාලා ඊළඟට next කියන තැනට තියෙනවනේ අපි අර කතා කරන උඩින් point එකක් structure එක දාලා data එකට පස්සේ අර තරුවයි next කියලා. ඒතකොට next කියන එක null කියලා දුන්නා. තාම දැන් ඒතකොට memory address එකක් ඊළඟට දීලා නැහැ තාම. අන්න ඒක තමයි කියලා තියෙන්නේ. ඊළඟට void link list කියන එකේ insert of at front ඉස්සරහම දෙන අගේ දැන් අර 3 කියලා දැම්මනේ අර උදාහරණ ටික පැහැදිලි කරනකොට ඒක දැන් දාන්න යන්නේ int element. ඒකනේ මේක structure එක දුන්නා
මේ වසේ කෝලන් දාලා දාන්න ඩබල් කෝලන් දාන්න අර ඩබල් කෝලන් දාලා තින් දැකන ඒක පොඩක් ඔළුවේ තියාගන්න. ඒ කියන්නේ void link list කියලා දාලා ඩබල් කෝලන් දාලා insert at front එහෙමයි දාන්නේ. දැන් list node ඊළඟට new node එක දැන් අලුතෙන් ආයෙ node එකක් හදනවා. new node එක මොකද්ද? තරුවයි new node නේ. new node එක මොකද්ද? new list node එක. list node එකෙන් අලුත් එකක් හදන්නේ. ඒක දෙනවා. දීලා දැන් data එක දෙනවා අලුත් element එකේ. new node කියලා දැම්ම ඉර ගැහුවත් දාලා ඉවරලා data කියලා දීලා ඔයාලට 3 කියන value එක උතනින් දුන්නා නම් හරි. 3 කියලා දෙන්න ඕනේ නැත්නම් සරල සාධාරණ විදිහට අපි element කියලා දානවා. ඒක කෝඩත් හරි. ඊට පස්සේ ඒක වැටෙන්න ඕනේ කොතනද කියලා දානවා new node කියන එක next කියන තැනට වැටෙන්න ඕනේ head එකට පස්සේ. එතකොට head කියන එක new node වෙනවා. ඒක තමයි එතකොට මේ අලුත් value එකක් දාන system එක. ඊළඟට insert at head අවසානට 8 කියන එක අපි එකතු කරානේ. ඒක දාන්න හැටි තමයි මෙතෙන්දි කියන්නේ. list node කියලා ගත්තා. තරුවයි new node තරුවයි cur node. ඒ කියන්නේ 3 ගාවට ගිහිල්ලා 5 ගාවට ගිහිල්ලා අවසානට 8 කියන දණට යන එක තමයි දැන් මෙතන ඔළුවේ තියෙන්න ඕනේ වාගේ. කෝඩ් එක නෙමෙයි. කෝඩ් එක කියන එක ඊට පස්සේ හදා ගන්න පුළුවන්. අපි ඒක පේපර් එක කතා මේක කෝඩ් එක මම මෙතන සාකච්ඡා කරනවා. ඒක පේපර් ඩිස්කෂන් එකේදී තවදුරටත් පැහැදිලි කරගමු. කොහොමද මේක පාවිච්චි කරන්න කියලා. මේ සර්වසාධාරණ නෝට් එක ඔයාගා වුණා මේක නෝට් එකක් විදිහට දාගන්න පොතක හරි කොහේ හරි. එතකොට ඔයාට ගොඩක් වැදගත් මේකෙන් තමයි අර කෝඩ් එක හදන්නේ අපි. මේකේ කෑල්ලක් තමයි ඔයාට ඒ පේපර් එකේ ලියන්නේ. මේ සම්පූර්ණ කෝඩ් එක ලියන්න දෙන්නේ නැහැ කීයට. දැන් new node, list node, තරුවයි new node, cur node. එහෙම ගන්නවා. new node එකක් අපි හදාගන්නවා. දැන් new list node. අපි අර ක්ලාස් එකක් හදාගත්තා වගේ තමයි මෙතෙන් දෙන්නේ. ක්ලාස් එකේ ඔබ්ජෙක්ට් එකක් හදන්න සීන් එක වගේ තමයි. අලුතෙන් දැන් node එකක් හදනවා මෙතෙන්ට. අලුතෙන් node එකක් කරගෙන ඒක data එක දානවා element එක. data element එක මොකද්ද? 8 කියන එකනේ. 8 කියන එක තමයි මෙතන element කියන තැනට දාන්න ඕනේ. new node data element. new node එකට එතනින් එහාට යන්නේ නැහනේ. මොකද එතනින් ඉවරයි නේ. අවසාන node එකේ 8 කියන එක next null. ඊළඟට if head කියන එක new node එකක් නම් ඒ කියන්නේ head කියන එක නොවි head කියන එකේ ඒ කියන්නේ එතන දාලා තියෙන්නේ not operator එකනේ. not operator එක දාලා තියෙන්නේ head කියන එක if head නෙමෙයි නම් if ඒ කියන්නේ if කියන්නේ head නෙමෙයි නම් head කියන එක new node එකක්ද කියලා බලන්න කියනවා. එහෙම නැත්තම් ඊළඟට if else එකක් දාලා තියෙන්නේ cur node එක දාලා head එක දාලා තියෙනවා while දාලා cur node කියලා අපි අරන් තියෙන එක. ඒකේ next එක අසමානද බලනවා null එකට. ඒක null වෙන්නේ නැද්ද? ඒ කියන්නේ ඒක මුකුත්ම නැති එකක් නෙමෙයිද? එහෙම බලලා ඉවරලා. එහෙම නෙමෙයි නම් cur node කියන එක cur node කියලා අරගෙන ඒක next කියන එකට දෙනවා. ඊළඟට cur node next new node මේකට සම්බන්ධයෙන් එච්චර හිතන්න එපා. මේ if එකයි else එකයි ගැන ඒක තේරෙන්නේ නැහැ වගේ නම් පොඩ්ඩක් අතහැරලා දාන්න. අර උඩ ටික හොඳට ඔයා ඔළුවේ තියාගන්න අර new node එක හදන හැටි. 8 කියන value එකයි අර data එකයි දාන්න නැහැ කියන එක ඔළුවේ තියාගන්න ඉස්සෙල්ලා. ඔය තේරෙන්නේ නැහැ වගේ නම්. ඊළඟට void link list එක දාන්නවා insert at after. ඒ කියන්නේ අර අපි දැම්මනේ 5ට පස්සේ 7 කියන value එක දාන්න. මෙන්න මේක තමයි මෙතෙන්දි මේ දාන්නේ. ඔහොම දැම්මට පස්සේ ඔයාලා දාන්න ඕනේ int old element කියන තැනට 5 new element කියන තැනට 7 කියලා දැම්මට පස්සේ හරි. එතන ඉහට කෝඩ් නැහැ එතෙන්දි. සාමාන්‍ය පේපර් වල ගොඩක් අහලා දෙන ඔන්න ඕක. void link list delete element insert element. ඒ කියන්නේ int element. ඒ කියන්නේ මොකද්ද delete කරන element එක කියලා ගන්න 5 කියන value එක උඩ delete කරේ. ඒක දෙන්න ඔය void link list කියලා දීලා අර කෝලන් දාලා ඉවරලා delete element කියලා දාලා 5 කියන එක දුන්නට පස්සේ ඔයාලට ඒක delete වෙලා එනවා. එතනින් එහාට කෝඩ් නැහැ එතෙන්දි. ඊට පස්සේ අපිට දැන් මේ සම්පූර්ණ list එක මොකද්ද කරන්න ඕනේ? display කරන්න ඕනේ. void list link list display list. කොහොමද ඒක display කරන්නේ? list node එක ගන්නවා මම අර cur node කියලා ආයි. cur node කියලා ගන්නවා head කියලා. ඊට පස්සේ while loop එකෙන් මෙතන දාලා දෙනවා cur node වලට cur node එකේ data ටික ගන්න පිළිවෙලට ඒ වගේම ඒකේ memory allocation address ටික ගන්න. ඒ ටික ගත්තට පස්සේ අපිට මේ හදලා තියෙන link list එක print වෙලා පෙන්නනවා. නිකන් සාමාන්‍ය cout එකක් කරන් තින්නේ තෙන්දී. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න ඒක ගන්න විදිය. ඊට පස්සේ int link list empty කියලා බලනවා. empty කියලා බලන්නේ head එකේ මුකුත් තියෙන්න බෑනේ. empty නම්. එහෙනම් බලන්න if head කියන එක null නම් ඒ කියන්නේ head කියන එක null නම් head කියන එකේ මුකුත් නැත්තම් return කරන්න එක කියලා නැත්තම්
රිටර්න් කරන්නට බිඳුව කියලා. රිටර්න් එක කියලා රිටර්න් කරොත් එම වෙන්නේ ඒක empty කියලා කියනවා. එහෙම නැත්නම් empty නෑ කියලා කියනවා. is empty ද බලන්න අන්න එහෙමයි. ඊට පස්සේ int linked list full කියලා බලන්නේ කොහොමද? හැම වෙලේම ඒකෙදි false කියන එක රිටර්න් වෙන්න හේතුව තමයි කවදාවත් link list එක පුරවල ඉවර කරන්න බැරි වෙන්න පුළුවන්. එයා අන්නේ තර්කෙ මත අපිට return 0 කියන එක එනවා. මොකද හැම වෙලේම මේකට අගේවල අපිට ඇඩ් කරන්න පුළුවන්. මේක ෆුල් වෙලා නැහැ. මෙන්න මෙතනින් එහා සීමාවක් නැහැ කියලා කියන්න බෑ. මොකද මැද්දෙන් දාන්න පුළුවන්. අවසානයේ මුලයි අර ඉරි ගහන තිබ්බ උනාට අපිට මැද්දෙන් element ring ගන්න පුළුවන්. අර old element new element දාලා ඉවල ring ගන්න පුළුවන්. අන්න ඒ නිසා කීයටවත් න link list එක පිරෙන්නේ නැහැ. int link list is full කියලා ඒකට ගත්තට පස්සේ වෙන්නේ ඒක return 0 කියන එක දෙන්නේ. ඒක තමයි මේ කෝඩ් එකේ කියලා තියෙන්නේ. දැන් අපි main void main එකට ගිහලා ඒ කියන්නේ main method එකට ගිහලා මේකට අදාළ element දාලා අපි මේක දැන් ඔන්න වැඩ කරන්න ගන්නවා. නිකන් element වලට දැන් මේ අර නිකන් සාමාන්‍ය සරල අපි method හදුවා වගේ Java වලදී නැත්නම් C++ වලදී function හදුවා වගේ එහෙම දෙයක් උඩදී කරේ. දැන් මේවට අපි value දානවා. link list කියලා ගත්තා. ඊට පස්සේ insert at n කියන එක අපි 4 කියලා දුන්නා මෙතෙන්දී. insert at n කියලා මෙයා 6 කියලා දීලා දිනවා. මේ වගේ යා value දීලා වෙලා හදලා දිනවා. void main එකෙන්. ඒක තමයි කරලා තියෙන්නේ උඩ තියෙන ටිකට call කරලා තියෙන්නේ මෙයා. ඕකයි ඔය කෝඩ් එක. මේක ලොකු කෝඩ් එකක් වගේ වෙන්නට අර සරල දේවල් එකක් තියෙනවා. ආ දන්න අර ඔපරේෂන්ස් ටිකේ පාවිච්චි කරන්න හැටි තියෙනවා. පොඩ්ඩක් මේක ප්‍රැක්ටිස් කරන්න. ප්‍රැක්ටිස් කරාම ඔයාලට තේරෙයි මේක හරි සරල දෙයක් කියලා. ඒ වගේම අපි අවසානයේ කතා කරනවා මේකේ තියෙන ඇඩ්වාන්ටේජස් ගැන. මේකෙන් වැලියු එකක් ඉන්සර්ට් කරන්න ඩිලීට් කරන්න හරි ලේසි. ඒ වගේම අපිට මේක ඇඩ්වාන්ටේජස් විදිහට ගන්න පුළුවන් අන්නේ දේවල්. ඒ වගේම එකම data type එක විතරක් නෙමෙයි char int වගේ data type ගොඩක් දේවල් මේක ඇස්සේ තියාගන්න පුළුවන්. ඒ වගේම මේකේ memory space එක කොයිලාවකවත් අපත යන්නේ නැහැ. ඒක හැම වෙලෙම පාවිච්චි කරන්න පුළුවන් ආකාරයෙන් තියෙනවා. ඒ කියන්නේ අපිට නිකන් array එකකදී අපි length එකක් දාලා හදාගන්න එපා. int array කියලා 10 කියන value එකක් දාලා. ඒ කියන්නේ size එක දීලා හදාගන්න එපා. size එක දීලා හදාගෙන ඉවරලා අපිට risk එකක් ගන්න නැහැ. 11 කියන එකක් ආවොත් මේ කියන්නේ තව element එකක් දැම්මොත් මේ array එකට දාන්න බෑ. මොකද limit එකක් දීලා තියෙනවා. linked list එකේ limit එකක් නැහැ. අපිට මැද්දෙන් ring වන්න පුළුවන්. එහෙම ගන්න පුළුවන් නිසා මේකෙදි ලොකු කාර්යක්ෂමතාවයක් වෙනවා. ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. disadvantages එක විතර ගන්න පුළුවන්. මේකේ search කරන්න ගියාම ටිකක් slow. අන්න ඒ ටික තමයි තියෙන්නේ අපිට කතා කරන්න. අපි link list ගැන කතා කරා. දැන් මේ ටික link list එක කියන්නේ මොකක්ද? link list එකේ තියෙන ඊට පස්සේ operations ටික, ඒකේ pointer එක පාවිච්චි කරන හැටි, ඒකේ structure එක. ඔය ටික ඔක්කොම කතා කරලා අවසානට අපි පොඩි code එකක් කතා කරා. එතනින් code එක ගැන කතා කරා. code එකකින් පස්සේ අපි දැන් මේ හිත එහෙමනම් මම හිතනවා මම මේ කියා දුන්න ටික ඔයාලට තේරෙන්නේ නැති කියලා. මොනවම හරි නොතේරෙන තැනක් තියෙනවා අනිවාර්යෙන් comment section එකේ දාලා තියන්න. මම තා ඉක්මනින් ඒකට උත්තර දෙනවා. ඒ වගේම මගේ ඉන්න යාළුවන්ට දැන් මේ වීඩියෝ ෂෙයා කරන්න. තාමත් අපේ channel එක subscribe කරන්න එහෙනම් හැමෝටම ජය වේවා. අපි ඊළඟට තව වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු.